පුතාලා දැන් ගිණුම් කරන සමීකරණයේ තවදුරටත් අපි අභ්‍යාස කරලා ඉස්සරහට පුතාලා මම ඉගෙනට වත්කම් කොටස් දෙකකට බෙදනවා කියලා. ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්. ඒ වගේම පුතාලා වර්ගීන් බෙදලා පෙන්නනවා. ජංගම නොවන වර්ගීන්, ජංගම වර්ගීන්. එහෙමනම් පුතේ අපිට පුළුවන් මේ ගිණුම් කරන සමීකරණයේ වත්කම් කියන කොටසට මේ දෙක ලියන්න. වර්ගීන් කියන කොටසට අපිට පුළුවන් පුතේ ආ දෙක ලියන්න. එහෙනම් අපේ සමීකරණයේදී මෙන්න මේව ලියන්න පුළුවන් මේ සමීකරණයම වත්කම් වලට අපි ලියනවා දැන් ජංගම නොවන වත්කම්, ජංගම නොවන වත්කම් පළවෙනි එක. ඒ වගේම දෙවෙනිට අපිට ගන්න පුළුවන් ජංගම වත්කම් කියලා අපිට ගන්න පුළුවන්. ජංගම වත්කම් සමානයි. ප්‍රාග්ධනයේ විදිහටම තියෙනවා පුතේ අපිට ප්‍රාග්ධනය ධන. වර්ගකීන් වලට පුතාලට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ජංගම නොවන වර්ගකීන් සහ ජංගම වර්ගකීන් කියන එක. එහෙනම් මෙතන ලියනවා ජංගම නොවන වර්ගකීන් ඒ වගේම ජංගම වර්ග. ඒ වගේම පුතේ මේ ගිණුම් කරන සමීකරණ ඉදින් තියෙන සමීකරණය තමයි ප්‍රධාන සමීකරණය. මේක මේ විදිහට ඕන තරම් හදන්න පුළුවන්. අපි තවත් ගමු උදාහරණ. වත්කම් අපිට හදන්න පුළුවන්. එහෙනම් මෙතන එක සමීකරණේ 8. තව එකක් ලියන්න පුළුවන්. වත්කම් අපි ගන්නවා මේ යන්ත්‍ර ධන තොගය ධන මුදල් සමානයි ප්‍රාග්ධනය ධන ජංගම වලින් වල අපි කියනවා බැංකු ණය කියලා. බැංකු ණය ජංගම වලින් වල අපි කියනවා ණයින් කියලා. එහෙනම් උදාහරණයක් පැහැදිලි වෙන්න ඕන. මේ ගිණුම් කරන සමීකරණයම තමයි මේ කඩලා තියෙන්නේ මේ කඩලා තියෙන්නේ. ඔය තවත් එකක් අර තුන්වෙනි පියවර ඇටියෙද අපිට යන්න පුළුවන් ගොඩ නැගී කියන. ගොඩ නැගී ධන තොගය අපිට ගේන්න පුළුවන් තමයි ණය ගැටියෝ කියලා පුතේ මෙතන. ණය ගැටියෝ කියලා ගේන්න පුළුවන්. ණය ගැටියෝ ධන මුදල් සමාන ප්‍රාග්ධනය ධන බැංකු ණය ධන ණය හිමියෝ කියලා අපිට ගන්න පුළුවන්. කොහොමද සමීකරණය හදන්න පුළුවන්. එහෙනම් පුතාලට පැහැදිලි මේ තියෙන ගිණුම් කරන සමීකරණය මේ තියෙන මේ සමීකරණයම තමයි. එතකොට මේ උඩ තියෙන සමීකරණය තමයි මේ අපි හදලා තියෙන්නේ. මේ විදිහට තව සමීකරණ හදන්න පුළුවන්. අපිට ගොඩනැගිලි වෙන උදාහරණ පුළුවන් පුතේ මෝටර රථ තොගය ණය ගැටියෝ මුදල් ඔය විදිහට කඩන්න පුළුවන් සමීකරණ ඕනෑ තරම්. මම දැන් කරන්න හදන්නේ පුතේ මේ වගේ අභ්‍යාසයක් මේ වගේ සමීකරණයකට අපි කොහොමද දාන්නේ කියන එක. දැන් මේකේ තියෙන අපිට සමහර දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි මේක එක සමීකරණයකට පිටවත් කරමු. මම මේ සමීකරණවලින් දෙවෙනි සමීකරණයට දානවා. මේ දෙවෙනි සමීකරණයට ගණතුණු දාද්දී අපිට මේ සමීකරණය අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් පුතේ අපි මේ ගණතුණු ටික මේ සමීකරණයට දානවා. ඒත් මේ සමීකරණයම තමයි පුතේ මේ උඩ තියෙන්නේ. તો අපි මේ සමීකරණයේ උඩින්ම යන්ත්‍ර රුපියල්, තොග රුපියල්, මුදල් රුපියල්, ප්‍රාග්ධන රුපියල්, බැංකු ණය, ණය විතර මේ වලට සමීකරණ පිටපත් කරගන්න. මේ පළවෙනිම දාන ප්‍රාග්ධනය දුවා 2,50,000යි කියන්නේ පුතාලා තේරුම් ගන්න. මුදල් 2,50,000ක් වැඩි වෙනවා. ප්‍රාග්ධනය 2,50,000ක් වැඩි වෙනවා. ප්‍රාග් කියනවා කලින් සමීකරණය දාලා මේ වගේ තමයි අපි ඒ තුන්දෙනා වත්කම් වලයි ප්‍රාග්ධනයයි දැන් එකම මේ විදිහට දානවා. ඒ පළවෙනි පියවර. දෙවෙනි ගණනෙම ණයට ගැනුම් 15,000යි. તો ණයට ගත්තම පුතේ තොගනේ ගන්න කොහොමද ණයට ගත්තා? එහෙනම් තොග 15,000ක් වැඩි වෙනවා. ගන්නේ ණයටනේ ණය මියා කියන කොටසට අපි දානවා ඒ රුපියල් 15,000. නොමය. තුන්වෙනි කොටස අපිට විකුණු රුපියල් 40,000යි තේරුම් ගන්න පුතාලා. ඒකේ පිරිවැය රුපියල් 30,000. ඒ කියන්නේ මේව. දැන් මෙතන අපි අපිට විකුණන්නේ සල්ලි යම්මන රුපියල් 40,000ක මුදල් හම් වෙනවා. හැබැයි අපිට 30,000ක තොගයක් අඩු වෙලා යනවා. පිරිවැය 30,000 කියන්නේ ඒ තොගය අපිට අඩු වෙනවා. තොග වලින් 30,000 අඩු වෙනවා. දැන් බලන්න පුතේ තොග 30,000ක් අඩු වෙලා සල්ලි 40,000ක් ධන ලැබෙනවා. මේ දෙකේ වෙනස ලාභයේ හැටියට 10,000 ප්‍රාග්ධනයට එකතු කරනවා. ඇයි අපි ප්‍රාග්ධනයට එකතු කරන්නේ ලාභේ? ලාභේ ප්‍රාග්ධනයට එකතු කරන්නේ අයිතිකාරයන් තමයි මේ ලාභයේ අයිති. එහෙනම් ප්‍රාග්ධනයේ ඇතුලේ මොනවද තියෙන්නේ? ලාභ තියෙනවා. ලාභය අපි එකතු වෙනවා. ඒ වගේම පුතා යන්ත්‍ර මෙලද ගත්තා 18,000. તો අපි හතරවෙනි එක කරන්නේ යන්ත්‍ර කිනකල 18,000ක් ධන වෙනවා. ඒ හා සමාන මුදල් 18,000ක් අඩු වෙලා යනවා. 18,000 යන්ත්‍ර වැඩි වෙලා මුදල් 18,000 අඩු වෙනවා. දුරකථන ජාලසිකේ 8,000යි කියන්නේ පස්වෙනි එක.
මුදල් වලින් දුරකථන ගාස්තු ගෙවනවා රුපියල් 8,000යි. ඒක ගෙවන්න අයිතිකාරයාගේ ප්‍රාග්ධනයේ රුපියල් 8,000ක් අඩු වෙලා යනවා. ඒ වගේම ලද ගෙවල් කුලි 25,000යි කියන සල්ලි ලැබෙනවා. මුදල් 25,000ක් වැඩි වෙලා ඒ වගේම ප්‍රාග්ධනය 25,000ක් වැඩි වෙනවා. මෙතනින් තේරුම් ගන්න යුතු දෙයක් තියෙනවා පුතේ. ප්‍රාග්ධනයේ තමයි ආදායම් එකතු කරන්නේ. ප්‍රාග්ධනයෙන් තමයි ආදායම් වියදම් අඩු කරන්නේ. එහෙනම් මෙහෙම එකක් ප්‍රාග්ධනය ඇතුලේ තියෙන කරුණු දෙකක්. එකක් ආදායම්. අනිත් එක වියදම. දැන් පුතාලට තේරෙනවා ආදායම එකතු කරනවා වියදම අඩු කරනවා. එහෙනම් ධනයි විනයි ආදායමෙන් වෙන වියදම කියනම තමයි අපේ ලාභයේ. ඒක තමයි පුතේ අනිකුත්තර ව්‍යාපාරයක ප්‍රාග්ධනයේට ආදායම එකතු කරලා වියදම අඩු කිරීමෙන් වෙන්නේ ලාභය කියන එක මේකට එකතු කරනවා. හේතුව ඒ ව්‍යාපාරේ පටන්ගත් අයිතිකාරයට ලාභය හිමි. එහෙනම් නදකවල කුලි දැම්මට පස්සේ අර වගේම පුතේ අපි මේක යටට එකතු කරනවා. එතකොට මේ එකතුව 15000යි මේ විදිහට පුතත් එකතු කරලා යන්න පුළුවන්. බැංකුණයි නෑ මේක තිබුණේ නෑ. එතකොට මෙතන 250,000යි මෙතන තියෙනවා 10,000. එතකොට 260,000යි. එතකොට 260,000න් පස්සේ මෙතන 25,000 එකතු කරාම 285,000යි. 85,000න් 8,000යි අඩු කරන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා දාන උත්තර 285,000. එතකොට මෙතන 8,000ක් වෙන උත්තර තියෙනවා. පුතා කියන මේක අඩු කරලා උත්තරේ දාන්න පුළුවන් 2,70,000ක් කියන. ඒ වගේම මේ විදිහට හැම තීරුවක්ම පුතාලේ යටට එකතු කරන්න පුළුවන්. ඒක තමයි මේ ගිණුම් කරන සමීකරණය වෙනස් වුණාට අපිට පිළිතුරු ලියන්න පුළුවන් ඕනෑම සමීකරණයක් ආදේශ කරලා. ඒකට හේතුව මේ සමීකරණයම තමයි එක එක සමීකරණ හැටියට කඩන්නේ. තව අභ්‍යාස ක්‍රමයක් වෙනවා පුතාලා හදලා බලන්න. මේ සමීකරණය මේ ගණන් පිටපත් කරාම මේ ගණනුව ආයි ලියන්න කියලා ඔයගොල්ලන්ගෙන් අහනවා. ඒ කියන්නේ මේ ගණනුව මොකක්ද කියලා බලන්න ලියන්න කියලා. ඒත් මේ ගණනුව වලට දෙන්නේ නැහැ. මේක තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. කියන්නේ මේක මොකක්ද කියලා ඔයගොල්ලන්ගෙන් අහනවා. එහෙනම් පළවෙනි මොකද්ද? ප්‍රාග්ධනය යදුවා රුපියල් 250,000 කියලා ඔයගොල්ලෝ උත්තරේ හැටියට ලියනවා. දැන් ඔයගොල්ලන්ට මේ පාඩමේදී පියවර තුනක් විභාගෙදී අහන්න පුළුවන්. මේ සමීකරණය ගණන් පිටපත් කරන්න. මේ සමීකරණය පිටපත් කරන්න නැත්නම් මේ වගේ ගණනුව පිටපත් කරලා දෙනවා. අපිට තියෙන්නේ ඒ ගණනුව යටි ලියන්න. හරි. සුබදර්ශන ආදරණීය දරුවනි අපි සාමාන්‍ය පෙළ විභාගයේදී තවත් අනිවාර්ය ප්‍රශ්නයක් වන මුදල් පොතේ එන ගැටලුව අපි මෙතෙන්දී කතා කරමු සාකච්ඡා කරමු. ඇත්තටම ආදරණීය දරුවනි මුදල් පොතක් කියන්නේ මොකක්ද? අපි ලෙජර් ගිණුමින් පස්සේ මුදල් පොතට එන්නේ. අපි ලෙජර් ගිණුම් වලදී ගණන් පිටපත් කරේ විත්ත සමාන නීතියට. ඒ වගේම අපි මුදල් පොතේදී ඒ විත්ත සමාන නීතියට අනුවයි ගණන් පිටපත් කරන්නේ. එතකොට පුතේ අර මුදල් ගිණුම පොඩි වෙනසක් වෙනවා මුදල් පොත කොට පරිවර්තනය වෙද්දී. ඒ කියන්නේ පුතේ දිනේ එක ලඝුපත් අංකයක් එනවා. විස්තරයේ සංගල පිටුව වටිනාකම කියන එක අර පරිදිමයි පෙර පරිදිමයි කියන්නේ ලෙජර් ගිණුමක විදිහමයි. ආයෙකට දිනයත් එක වවුචර් අංකයක් එනවා. ඒකම විස්තරයේ සංගල පිටුව වටිනාකම කියන එක අතුල් වෙනවා. මේක මූලික පොතක්. මූලික පොතක් කියන්නේ මේකේ ලියන ගණතුරු වෙන මූලික පොත්වල ලියන්නේ නැහැ. මුදල් පොත කියන්නේ මූලික පොත. මේ මෙතන ලියන්නේ මුදල් පොත කියලා. ඒත් මේ මුදල් පොතේ පිටපත් කරන ගණුදෙනු වෙනත් පොත්වල අපි ලියන්නේ නැහැ. ඒ වගේම මේක හර පැත්තේ මුදල් පොතේ හර පැත්තේ ලඝුපතක්, වැල් පැත්තේ වවුචර් අංකයක් අපි අතුල් කරනවා. ඒක තමයි මේක අනිකුත් ලෙජර් ගිණුම්ගේ වෙනස් වෙන දේ. මෙතන සාමාන්‍ය ලෙජර් ගිණුම. අපි ගත්තොත් සාමාන්‍ය ලෙජර් ගිණුමක දිනේ විස්තරයේ සංග්‍රහිත වටිනාකම. නමුත් මුදල් පොතේ දිනේ ලඝුපත් අංක විස්තරයේ සංග්‍රහිත වටිනාකම කියලා වෙනස් වෙනවා. එතකොට පුතේ අනිකුත් ලෙජර් ගිණුම් සාමාන්‍ය විදිහට යනවා. ඉවල වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මුදල් පොත ප්‍රධාන මූලාශ්‍ර ලේඛන දෙකක් ඇසුරෙන් තමයි හදාගන්නේ. ඒ කියන්නේ මුදල් පොතට අදාළ මූලාශ්‍ර ලේඛන දෙක තමයි ලඝුපතයි වවුචරය. ඒ දෙක මේ පොතට අන්තර්ගත කරලා තමයි අපි මේ මුදල් පොත හදාන්න ගන්නේ. එහෙමනම් මුදල් පොතක් කියන්නේ අර මුදල් ගිණුම වගේම යම් කාල පරිච්ඡේදයක් තුල ව්‍යාපාර ආයතනයක මුදල් ලැබෙන මුදල් ගෙවණේම සඳහන් කරන ආකෘතියක් නැත්නම් මූලික පොතක්. මෙතනදී මුදල් පොත කියන මේ විශේෂත්වය තමයි මුදල් පොතේ ලියන ගණන් වෙනත් පොතක ලියන්නේ නැහැ. දෙවෙනි එක මුදල් පොතේ අර කරන දෙයක් තව එකකට බැර කරන්න ඕන. මුදල් පොතේ බැර කරන එකක් තව කෙනෙකුට අර කරන්න ඕන. මේක තමයි මේකේ සාරාංශය. සරලව කියනවා නම් ව්‍යාපාරයට සල්ලි ලැබෙන ඒවා අර කරනවා. ව්‍යාපාරයෙන් සල්ලි ගෙවන ඒවා බැර කරනවා.
මේ විදිහට තමයි අපි මේ මුදල් පොත හදන්නේ පිළියෙල කරන්නේ. එහෙමනම් සෑම මුදල් ලැබීමක්ම හර වෙද්දී සෑම මුදල් ගෙවීමක් බැල වෙද්දී මේ මූලික පොතෙන් අනිකුත් ලෙජර් කිනුම් වලට ගණනුව පිටපත් වෙනවා. එහෙමනම් පුතේ අපි දැන් බලමු මේ ගණනුව ටිකක් මේ මුදල් පොතට දාන විදිහ. මෙතනදී මම පෙර කියපු පරිදි මුදල් පොතේ ගණනුව පිටපත් කරන නිත්‍ය සදාන් නීතියට ඒ නීතිය ඔයගලන්ට අමාරු නම් අපි මේකේ සරල ක්‍රමයක් භාවිතා කරනවා. ඒ තමයි වාසිය හර අවාසිය බැල. ඒ කියන්නේ පුතේ ගණදෙනුවක වාසියක් වෙද්දී හර වෙනවා අවාසියක් වෙද්දී බැල වෙනවා. ඒ විදිහට අපි බලද්දී මෙන්න මේ කියන ගණදෙනුව පළවෙනි දින ප්‍රාර්ථනාවේ දුව ලක්ෂ 3යි. ප්‍රාර්ථනාවේ ලෙස යොදන්නේ මුදල්. එනම් මුදල් ලැබෙන එක වාසියක්. අපි පළවෙනි මුදල් පොතේ ලක්ෂ 3 හර කරනවා. මුදල් පොත හර කරලා ලක්ෂ 3 තවත් ගිණුමකට මේක හරන බැල වෙන්න ඕන. එහෙනම් තව ගිණුමකට ඒක බැල කරනවා. බැල කරාට පස්සේ අපි ඒක නම දාගන්න මෙතෙන්ට යනවා. ප්‍රාර්ථන ගිණුම කියලා ලියනවා. ඊට පස්සේ නම් මාරු කරනවා. මෙතන ලියනවා මුදල් ගිණුම. අපි මුදල් පොත උනාට අපි ලියන්නේ මුදල් ගිණුම කියලා. මේක නම් ලියනවා මෙතන ප්‍රාර්ථන ගිණුම කියලා. එමනම් වාසිය මුදල් ලැබීම අවාසිය අයිතිකාරයක බලපෑම නිසා ඒක බැල වෙනවා. එහෙම නැත්නම් සරලව හිතන්න පුළුවන් අර වුණොත් බැල වෙනවා කියන මුදල් දෙයක ගන්න පිළිපත් වෙනවා. අර පරිදිම දිනේ මේක එක නම් අපිට මෙතන දාන්න පුළුවන්. අපි මේ ඉන්නේ ජුනි මාසයේ නම් 6යි 1 මෙතන දාන්න පුළුවන් 6යි 1. අපි දෙවෙනි ගණනුව දිහා බැංකු ණය ගත්තා රුපියල් 10000. වාසිය මුදල් ලැබෙනවා. මුදල් ගිණුම හර වෙනවා 10000. ඒක තව ගිණුමකට අපි බැල කරලා. අපි ඒකේ නම ලියනවා බැංකු ණය ගිණුම කියලා. නම් දෙක මාරු කරනවා මේ ගිණුම නම් මෙතන ලියනවා මුදල් ගිණුම. මේ ගිණුම නම් ලියනවා මෙතෙන්ට බැංකු ණය ගිණුම කියලා. ඒකේ නම් 6 2 කියලා අපිට ගන්න පුළුවන්. වාසිය සල්ලි ලැබීම හර අවාසිය බැංකුවට බැඳීමක් ඇති වෙනවා බැල වෙනවා. තුන්වෙනියට අත්පිට ගැනුම් රුපියල් 15000. අත්පිට ගාති සල්ලි අට කරලා මුදල් බැල වෙනවා 15000. තවත් ගිණුමකට ඒක හර වෙනවා. ඇයි හර වෙන්නේ? මේක බැලම තව ගිණුමකට හර වෙනවා. මෙතන ගැනුම් ගිණුම කියලා ලියනවා. මෙතන ලියනවා අපි වටිනාකම මෙතෙන්ට දාන්න 15000යි. මෙතන ලියනවා අපි මුදල් ගිණුම. මේ ගිණුම නම් ලියනවා අපි මෙතන ගැනුම් ගිණුම කියලා. මුදල් ගිණුම නම් ලියනවා මෙතන. මේ ගිණුම නම් ලියනවා මෙතන. වාසිය බඩු ලැබෙනවා හර අවාසිය මුදල් ලැබෙනවා බැල වෙනවා. ඊළඟ ගණන් දෙනුව අපිට විකුණුම් 18 10යි. වාසිය මුදේ සල්ලි ලැබෙනවා වාසිය මුදල් ගිණුමට හර තව ගිණුමක් බැල වෙනවා. ඒක අපි තවත් ගිණුමකට බැල වෙද්දී ඒක බැල පැත්තට දාන මේ වටිනාකම දෙතුන් දෙකෙන් ගිණුම නම ලියනවා මෙතන මුදල් ගිණුම. මේ ගිණුම නම ලියනවා අපි මෙතන දෙකීලා විකුණුම් ගිණුම කියලා. මෙතන නම දානවා 6යි 3 කියලා දිනය මෙතන 6යි 3. එhmenan වල වාසිය අවාසිකමෙන් පුතේ හිතුවොත් වාසිය මුදල් ලැබීම හර අවාසිය ව්‍යාපාරයේ බඩු අඩු වෙනවා බැල වෙනවා. ඊළඟ ගන්න දෙනුව යන්ත්‍ර ගත්තා රුපියල් 50000. යන්ත්‍රයෙන් ගන්න ව්‍යාපාරය සල්ලි අඩු වෙනවා. එහෙනම් අවාසිය මුදල් බැල වෙන්නේ. මුදල් බැල වෙලා තව ගිණුමකට මේක හර වෙනවා. ඒ හර වෙන්නේ අපි යන්ත්‍ර ගිණුමටයි. එතන යන්ත්‍ර ගිණුම කියන නම දානම පස්සේ ගිණුම් දෙකේ නම් මාරු කරනවා. මේ නම මුදල් ගිණුම කියලා මෙතනින් ලියනවා. මේ නම ලියනවා මෙතන යන්ත්‍ර ගිණුම කියලා. වාසිය යන්ත්‍ර ලැබීම හර අවාසිය මුදල් ලැබීම බැල. ඊළඟට විදුලි ගාස්කේ වූ 810 කියන්නේ අවාසිය මුදල් ලැබෙනවා මුදල් ගිණුම බැල. ඒක තවත් ගිණුමකට හර වෙනවා. අපි ඒකේ නම ලියනවා විදුලි ගාස්කේ කියලා. නම් මාරු කරන්නේ මේ ගිණුම නම ලියනවා මෙතන මුදල් ගිණුම. මේකේ නම ලියනවා විදුලි ගාස්කේ ගිණුම. දැන් පුතාලට පැහැදිලි අවාසිය සල්ලි අඩු වෙන එක වාසිය විදුලිය කියන සේවාව ලැබෙනවා. මේ විදිහට සියලුම ගණතුරු පිටපත් කරාට පස්සේ ඔයාලට අවබෝධ වෙනවා ලෙජර් ගිණුම් කරපු විදිහ තමයි මේකේ ගණතුරු පිටපත් කරන්නේ. විත්ත සදාන් නීතියට අනුව. ඒ වගේම මේ වාසිය ක්‍රමයේ සහ අවාසිය ක්‍රමයේ ගිණුම් තමයි තිබුණා තවත් පහසුයි. වාසියක් වුණොත් හර වෙනවා ගණතුරුගේ අවාසියක් වුණොත් බැරි කියනවා. මේකම මම චූටි කොටසක් ඔයගලන්ට තව කියලා දෙනවා. මේව අවසානයේ තුලනය කරන්නේ කොහොමද කියන්නේ. මුදල් පොත තුලනය කරන විදිහ බලනකොට
පළවෙනිම කරන්නේ මේ ගිණුම් දෙකේ වැඩි පැත්ත හඳුනා ගන්න. මේක වැඩි පැත්ත. ඒ වැඩි පැත්ත එකතු කරනවා යට. 3,28,000ක් එන්නේ. ඒ එකතුව මේ පැත්තට කියනවා. 3,28,000. නැවතත් බලන්න ගිණුම් පූර්ණය කරන විදිය පුතේ. වැඩි පැත්ත එකතු කරනවා ඒ එකතුව විරුද්ධ පැත්තට කියනවා. මේ දෙක එක සමාන වේගුව. දැන් මේ ටිකේ එකතුව ගන්නවා. මේ ටිකේ එකතුව අරගෙන මේකෙන් අඩු කරනවා. මේ බලන්න මේ ටික එකතු ගත්තාම 65යි 73000ක් තියෙනවා. ඒ 73000 මේකෙන් අඩු කරනවා. මේකෙන් අඩු කරන් තියෙනවා 73000. කියන්නේ මේ ටික එකතුව 50යි 60යි 65යි 73000. මේ 73000 මේකෙන් අඩු කරනවා. බිඳුවයි 8න් 3 ගියාම 5යි. ඒ වගේම මෙතන තියෙන්නේ 12න් 7 ගියාම 5යි. මෙතන 2යි 1,55,000යි. ඒ වෙනසට දානවා ශේෂය per gay කියලා. ඒ කියන්නේ 5ට ගෙන ගියයි කියලා කියනවා. ඒ වෙනසම මෙතෙන්ට කියනවා 2,55,000යි. මෙතෙන්ට දානවා ශේෂය ඉදිරියට ගෙනාවා කියලා කියනවා. 2,55,000 ඉදිරියට ගෙනාවා කියලා කියනවා. ඒ මුදල් පොත තුලනය කරන විදිහ. සාමාන්‍ය කිරීමක් තුලනය කරද්දී ඒකත් අවබෝධ කරගන්න මේ එකතුව වැටට ගන්නවා ප්‍රධාන එකතුව. ඒ කියන්නේ මේ ගිණුමේ වැඩි පැත්ත මේකයි. ඒ එකතුව මේ පැත්තට ගේනවා. වෙනස දාන්න දෙයක් නැහැ. අඩු කරන්නේ ඒකමයි වෙනස. ලක්ෂ 3ම දානවා එතෙන්ට. ඒක ලියනවා ශේෂය. ඔයගේ විරුද්ධ පැත්තෙන් යටට ගෙනල්ලා ලියනවා ශේෂය. ඊගේ කියලා. එමනම් දැන් පුතාලට පුළුවන් ගිණුම් තුලනය කරන විදිහ මේකෙන්ම අවබෝධ කරගන්න. ඒ නිසා ඊතුරු ගිණුම් ටිකක් ඔයාලට පුළුවන් මේ විදිහට තුලනය කරගන්න. බොහොම ස්තුතියි.